නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ දස බලධාරී සර්වඥ තථාගත සම්්‍යක් සම්බුද්ධ රාජෝත්තමයන්න් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා. සාධු සාධු සාධු. හොඳයි පින්වත් ආයුෂ්මතුන් වහන්සේලා ඇතුළු අද දවසෙත් මේ උතුම් ධර්ම ශ්‍රවණමය පින්කමට සම්බන්ධ වෙන අපේ යෝගාවචර පින්වත් දරුවත් ඇතුළු හැම දෙනාම අද දවසෙත් අපි මේ සූදානම් වෙන්නේ අපේ ජීවිතය සුවපත් කරගන්න, සපවත් කරගන්න, යහපත් කරගන්න, අපේ ජීවිතේ හටගන්නා වූ යම් දුකක් වේද ආධ්‍යාත්මිකව ඒ සෑම දුකක්ම වර්තමානික වශයෙන් මේ මොහොතේ නැති කරගෙන මානසික විමුක්තිය සැනසීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්ම පරියායක්, ධර්ම කොටාසයක් අද දවසෙත් ඉගෙන ගන්නට, දැනගන්නට, සාකච්ඡා කරන්නටයි අපි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දහමින් අපේ ජීවිතයට සිද්ධ වෙන ලාභය විශාල එකක්. කුසගින්න ඉන්න කෙනෙකුට බඩපුරව ගන්න දෙයක් ලැබුණොත් ඒ කෙනාගේ ජීවිතේට ඒ තුලින් සිද්ධ වෙන ලාභය, යහපත, සැනසීම විශාල වූ එකක්. දෙවන්ත පිපාසයකින් පිලී සිටින, දෙවන්ත පිපාසයකටපත් වෙලා තියෙන කෙනෙකුට වතුර ටිකක් බොන්න ලැබීම, වතුර ටිකක් පානය කරන්න, ජලය ටිකක් ලැබීම මේ ජීවිතයේ ඒ කෙනාට ලැබෙන විශාල සැනසෙන්න ලැබෙන විශාල කාරණාවක්. කෙනෙක් ඝන අන්ධකාරයක ඉන්නවා නම් ඒ ඝන අන්ධකාරයක ඉන්න කෙනාට ආලෝකයක් දැල්වලා දෙන්න පුළුවන් නම් කෙනෙකුට, එළියක් පහළ කරලා දෙන්න පුළුවන් නම් කෙනෙකුට ඒ ආලෝකයේ දැල්වීම, එළිය පහළ කිරීම, ඒ ආලෝකයේ ලැබීම එයාගේ ජීවිතයට ලැබෙන විශාල යහපතක්. කෙනෙක් අතරමං වෙලා ඉන්නවා නම් යා යුතු නොයා යුතු මඟ දැනගන්න බැරුව අතරමං වෙලා ඉන්න කෙනෙකුට හරි මඟ පෙන්වන්න පුළුවන් නම්, හරි මඟ යා යුතු මඟ දැනගන්න පුළුවන් නම් ඒක යාගේ ජීවිතයට ලැබෙන විශාල යහපතක්. වැස්සක තෙමෙන කෙනෙකුට, මහා ධාරානේ පාත වැස්සක තෙමෙන කෙනෙකුට ඒ වැස්සෙන් නොතෙමී ඉන්න පුළුවන් තැනක් ලැබෙනවා නම්, හේවණක් ලැබෙනවා නම්, වහලක් ලැබෙනවා නම් ඒ වැස්සේ තෙමෙන කෙනාගේ ජීවිතයට ඒක විශාල යහපතක්, සැනසීමක්. මේ සියලු උදාහරණ, මේ සියලු කාරණා තුළ මේ ආයුෂ්මතුන් වහන්සේලාට පෙන්වුවේ අපේ ජීවිතේට අපිට ධර්මයේ ලැබීමේ තියෙන වටිනකම තේරුම් ගන්න. අපි හරියට කුසගින්න ඉන්න මිනිස්සු වගේ. අපි හරියට විපාසාවෙන් පෙළෙන මිනිස්සු වගේ. අපි හරියට වැස්සකට තෙමෙන මිනිස්සු වගේ. අපි අතරමං වෙලා ඉන්න මිනිස්සු වගේ. අපි හැමෝම අන්ධකාරයක ඉන්න මිනිස්සු වගේ මේ සංසාරේ. එහෙම හිටපු අපිට බුදුරජාණන් වහන්සේ අපේ කුසගින්න, පිපාසය, අපි අතරමං වෙලා ඉන්නක, අපි වැටිලා ඉන්න අන්ධකාරය, අපි තෙමෙන වැස්සෙන් බේරෙන්න මේ ධර්මයේ දේශනා කළා. මේ ධර්මයේ තමයි අපිට තියෙන පිහිට, මේ ධර්මයේ තමයි අපිට තියෙන රැකවරණය. අපි හැමෝම ජීවිතය උත්සාහ කරනවා ආරක්ෂාවක්, රැකවරණයක් ජීවිතයට සලස ගන්න. එහෙම නෙවෙයිද? නොඑක් විදිහට අපි ඒක උත්සාහ කරන, නොඑක් ක්‍රමවේද භාවිතා කරමින් අපි ඒ සඳහා දේවල් කරනවා. හැබැයි ඒ මොන රැකවරණයක්, ආරක්ෂාවක් ජීවිතයට සලසගෙන තිබුණත්
සැබෑම ආරක්ෂාව සාංශාරික වශයෙන් සැබෑම රැකවරණේ නම් අපිට ඇති දේ තමයි මොකද්ද? ධර්මය. අපිට මොන ආරක්ෂාවක් මොන විදිහෙන් දාගෙන තිබුණත් මොන විදිහෙන් ආරක්ෂාව සකසගෙන තිබුණත් මතක තබා ගන්න ආයුෂ්මතුනි, ධර්මයේ තරම්නම් රැකවරණයක් ආරක්ෂාවක් අපිට ඇත්තේ නැහැ. තේරුණාද? ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන ධර්මයේ තුලම වාසය කරන්න. ධර්මයේම ජීවත් වෙන්න. සිත ධර්මයේම පවත්වන්න. ඒ තුලින් අපිට සිද්ධ වෙන ලාභය, ඒ තුලින් අපිට සිද්ධ වෙන රැකවරණේ විශාල එකක්. දැන් මෙහෙම හිතන්න. දැන් ආශ්මතුන් අපි මේ වැඩ ඉන්න, අපි මේ ජීවත් වෙන වටපිටාව පරිසරය ආවට තියෙන්නේ මොනවද? අපි මේ ජීවත් වෙන භූමි භාගයට එපිටින් බාහිරින් තියෙන්නේ මොනවාද? පොල් වතුනේ නේ. මොනවාද තියෙන්නේ? පොල් වතු. එතකොට මේ පොල් වතු වල ආරක්ෂාවට ඒ පොල් වත්තේ අයිතිකාරයා කෙනෙක් තියලා ඉන්නවා. අපි ඒව හඳුන්වන මොන නමින්ද? මුරකාරයා කියලානේ. එතකොට වත්තකට ඉන්න මුරකාරයා අවදියෙන් ඉන්න තාක්කල් ඒ වත්තට හොරුන්ට පනින්න පුළුවන්ද? ඒ වත්ත මුරකාරයා අවදියෙන් ඉන්නවා කියලා දැනෙන තාක්කල් හොරු වත්තට පනිනවද? ඒ දෙකෙන් එකක්වත් වෙන්නේ නැහැ නේද? යම්කිසි අවස්ථාවක හොරාට නිින්ද ගියොත්, හොරාට නෙවෙයි කාටද? මුරකාරයාට නිින්ද ගියොත් කාරණා දෙකක් ඒ වෙලාව වෙනවා. මොකද්ද? පළවෙනි එක තමයි හොරු වත්තට පනිනවා. ඒ කියන්නේ හොරුන්ට වත්තට පනින්න හිතෙනවා. ওই දෙකම වෙනවනේ. හොරු වත්තට පනිනවා, හොරුන්ට වත්තට පනින්න අවස්ථාව ඉඩ ප්‍රස්තාව සැලසෙනවා හිතෙනවා. දැන් මේ උදාහරණය මම ආශ්මතුල්ලට කිව්වේ ධර්මයේ නැමැති මුරකාරය අපි ගාව තියෙන තාක්කල්, ධර්මයේ නැමැති මුරකාරය අවදින් ඉන්න තාක්කල් අපේ ජීවිතේට කෙලෙස් සතුරට ඇතුල් වෙන්න ඉඩ කඩ ඇත්තේ නැහැ. යම් අවස්ථාවක මුරකාරයට නිින්ද ගියොත්, ධර්මයෙන් අපි බැහැර වුණොත් මොකද වෙන්නේ? මොකක් වේද අපි මනස් වලට, හිතවලට? අර මොහොරු වත්තට පැන්න වගේ අපේ හිතට කෙලෙස් එනවා. හොරු ඇවිල්ලා වත්තට හානි කළා වගේ කෙලෙස් නිසා අපේ හිත මොනවා වෙනවද? කිලිටි වෙලා යනවා. නිසා ධර්මයේ තුලම වාසය කරන එක තමයි මේ සංසාරේ අපිට තියෙන විශාලතම යහපත සැනසීම බවට පත් වෙන්නේ කියන කාරණාව මේ පින්වත් ආශ්මතුන් වහන්සේලාට ධර්මාවාදයේ හැටියට මේ වෙලාවේ සිහිපත් කරනවා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකයේ තියෙන හරි ලස්සන සූත්‍ර දේශනාවක්. මේ දේශනාවේ නම මහා සාරෝපම සූත්‍රය. මොකද්ද? මහා සාරෝපම සූත්‍රය. මෙතන මේ අපි තේරුම් ගන්න ඕනේ සාර කියලා කියන්නේ අරටුව කියන අදහස. මොකද්ද? අරටුව කියන අදහස. අරටුවක් උපමා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවට තමයි මේ සාරෝපම කියලා කියන්නේ. මේ සාරෝපම සූත්‍ර දෙකක් තියෙනවා. එකක් මහා සාරෝපම සූත්‍රය, අනිත් එක චූල සාරෝපම සූත්‍රය. ඉතින් අද අපි කතා කරන්නේ මහා සාරෝපම සූත්‍රය. මොකද්ද? මහා සාරෝපම සූත්‍ර. හරි ලස්සන දේශනාවක්. විශේෂයෙන් සම්බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක්. කවුද? බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක් ඉන්නවා නම් අන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනාගේ ජීවිතේ අරමුණ, බලාපොරොත්තුව, අදහස මොකක්ද කියන එක මේ සූත්‍ර දේශනාව හරි ලස්සනට සාකච්ඡා කරලා තියෙනවා. දැන් අපිට ජීවත් වෙන්න අරමුණක් තියෙන්න එපේ. නේ? අදහසක් තියෙන්න එපේ, බලාපොරොත්තුවක් තියෙන්න එපේ. ඒතර මේ සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකත්වයේ ලැබපු කෙනෙක් වෙද්ද එයාට තියෙන්න ඕනේ අරමුණක් සහ මොකද්ද? අදහසක්. බුදුරජාණන් වහන්සේ සරණ ගියකින් මෙන්න මේ ලාභය, මෙන්න මේ යහපත, මෙන්න මේ ප්‍රතිලාභය මගේ ජීවිතේට ලැබිය යුතුයි කියන අදහස තියෙන්න ඕනේ. එහෙම අදහසක් නැතුව සාසනික ජීවිතයක් ගත කළොත් වෙන්නේ නිකන් අර මොකක් නැති නැවක් වගේද?
රුවලක් නැති නැවක්. රුවලක් නැති නැව නිවැරදි ඉලක්කයකට යන්නේ නැහැ. කුලං එනේන අතට යනවා. කුලඟ ගහන්නේ මොන පැත්තටද? රැල්ල ගහන්නේ මොන පැත්තටද? ඒ පැත්තට යනවා. හැබැයි රුවලක් තියෙන නැව කැමැති දිශාවකට පදවගෙන යන්න පුළුවන්. දැන් මේ අපේ ජීවිතයේ අරමුණක්, බලාපොරොත්තුවක්, අදහසක් කියලා කියන්නේ මොකද්ද? හරියට රුවලක් වගේ අපේ ජීවිතයේ පදවගෙන යන්න පුළුවන් දිශාවකට, කැමැති පැත්තකට. ඒතර බුදුහාමුදුරුවෝ සරණ ගිය කෙනා, බුද්ධ ශ්‍රාවකයා, බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන කෙනාට එහෙම අරමුණක්, එහෙම අදහසක් මේ ශාසනයේ තියෙන්න ඕන. මේ ආයුෂ්මතුන් සිල් ටික රැකලා, භාවනා කරලා, මේ පිවතාවත් කරලා, පින්දහම් රැස් කරලා ජීවිතේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ජීවිතේ මොකද්ද අරමුණ? කුමක් පිණිසද මේ මහන්සි වෙන්නේ? මේ ධර්ම ඉගෙන ගන්න. එහෙම අදහසක් තියෙන්න ඕන. නැතු උපතින් අම්මා තාත්තා බෞද්ධ වුණ නිසා, තාත්තා බෞද්ධ වුණ නිසා මේ මමත් බෞද්ධයි එහෙම තේරුමක් නැහැ. දැන් සමහර වෙලාවට ගොඩාක් අයගේ ජීවිත එහෙමනේ. ගොඩක් අයගේ ජීවිත ගත වෙන්නේ කොහොමද? අම්මා තාත්තා බෞද්ධ වුණ නිසා. ඒ අදහසින් මම බෞද්ධ වුණා. අම්මා තාත්තා පන්සල් ගිය නිසා මම පන්සල් යනවා. අම්මා තාත්තා පොයට සිල් සමාදන් වුණ නිසා මම පන්සල් යනවා. එහෙම සංකල්පයක්, අදහසක් විනා සැබෑ ලෙසම මම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල මෙන්න මේ ප්‍රත්‍යක්ෂයට, මෙන්න මේ අවබෝධයට, මෙන්න මේ කියන තැනටපත් වෙනවා කියන අදහස ගොඩක් දෙනෙකුට නැහැ. අපි භාවනා කළත්, අපි සීලයක් සමාදන් වුණත්, අපි බුද්ධ වන්දනාවක් කළත්, අපි මේ ශාසනයේ දානමය පින්කමක් කළත්, අපි මේ ශාසනයේ මල් පූජාවක් කළත්, අපි මේ ශාසනය තුල බෝමැලුවක් ඇමදුවත්, අපි මේ ශාසනය තුල ගිලන් උපස්ථානයක් කළත් අපිට තියෙන අදහසක් මේ සියල්ල, මේ සියලු කටයුතු, මේ සියලු යහපත, මේ සියලු පින මොකක් සඳහාද? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය, නිවීම පිණිස, විමුක්තිය පිණිස, සිත පිරිසුදු වීම පිණිස තමන්ට උපකාර වෙන්න ඕන කියන අදහස තියෙන්න ඕන. නිසා මේ ශාසනික වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට පැවිදි සිටින සහ ගිහි දෙපාර්ශ්වයේම අරමුණ මොකද්ද මේ ශාසනයෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ කියන කාරණාව මේ සූත්‍ර දේශනාවේ හරි ලස්සනට බුදුහාමුදුරු සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා ඔය ඇත්ත අත් දෙක එකතුලා නමස්කාර පාඨය කිව්වත් මතක තියාගන්න. මේ සූත්‍ර දේශනාවේ කතා කරන, සාකච්ඡා කරන දේ අපිට හරි වටිනවා. මේ සූත්‍රයේ සාකච්ඡාව පිළිබඳව, සූත්‍රයේ අන්තර්ගත කරුණු පිළිබඳව තමයි මේ කරුණු ටික ආයුෂ්මතුන්ලට සිහිපත් කළේ. දැන් අදහසක් තියෙන්න ඕනේ මේ සූත්‍ර දේශනාවේ මොකක් ගැනද මේ කතා කරන්න යන්නේ කියන කාරණා. අපි සූත්‍ර දේශනාවට යමු. එතකොට මේ සූත්‍ර දේශනාව දේශනා කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි රජගහනුවර ගිජ්ජකූට පර්වතයේ. එතකොට අපි ගොඩාක් සූත්‍ර දේශනාවල අහලා නැති එකක්. අපි ගොඩක් වෙලාවට අහලා තියෙන ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ. දැන් මේක එහෙම නෙවෙයි තියෙන්නේ. මේකේ තියෙන්නේ ගිජ්ජකූටේ විහෙරති, පබ්බතේ විහෙරති. කොහේ වාසය කරන කාලෙද? ගිජ්ජකූට පර්වතයේ වාසය කරන කාලේ තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරනු ලබන්නේ. දැන් ගිජ්ජකූට පර්වතය කියලා කියන්නේ විශාල පර්වතයක්, විශාල කන්දක්. දැන් අපි අහලා තියෙන විදිහට දේවදත්ත හාමුදුරුවෝ ගල පෙරලලා තියෙන්නේ භාගතුන් වහන්සේව නැති විනාශ කරන්න මේ ගිජ්ජකූට පර්වතයේ කියන සිදුවීම තමයි අපි අහලා තියෙන්නේ. එතකොට ගිජ්ජකූට පර්වතයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ දේවදත්ත ස්වාමීන් වහන්සේ, මොන ස්වාමීන් වහන්සේද? දේවදත්ත ස්වාමීන් වහන්සේ ශාසනය අතහැරලා ගිහිල්ලා වැඩි කාලයක් ගත වෙලා නැහැ. දේවදත්ත හාමුදුරුවෝ ශාසනය අතහැරලා ගියානේ. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ඉල්ලීම් පහක් ඉදිරිපත් කරා. ඒකට ඉල්ලීම් පහ ඉදිරිපත් කරලා ඒ ඉල්ලීම් පහ පිළිගත්තේ නැති වුණාම දේවදත්ත හාමුදුරුවෝ ශාසනය දාලා ගියා. ඒකට 500ක් භික්ෂුන් වහන්සේලා මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතහැරලා කාගේ පස්සෙන් ගියාද? දේවදත්ත හාමුදුරන්ගේ පස්සෙන් ගියා. 500ක් භික්ෂුන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉද්දී අර නවාංග මේ අංග නවකීමුත බ්‍රහ්මස්වරයෙන් බුදුරජාණන් වහන්සේ මේ නිවන් මඟ දේශනා කරද්දී ඒ ඇහෙද්දී
මේ භික්ෂුන් වහන්සේලා 500ක් දෙනා නැහැ. ඒක නෙමෙයි හරි. මොකක්ද හරි? දේවදත්ත හාමුදුරුවෝ කියන එක හරි කියලා ගියා. ඉතින් එහෙව් ලෝකෙක අද බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධහම පිළිගන්න ගන්න ගිහි පැවිදි පාර්ශවයක් බිහි වෙලා ඉන්නවා කියන එක ගැන අහන්න දෙයක් නෙවෙයි නේද? ඒ නිසා අපි ඒවා ගැනත් සංවේගයෙන් බලන්න ඕන. අද වර්තමානික වශයෙන් එනකොට ගොඩාක් මතක තියාගන්න ආයුෂ්මතුන්ලා තමන්ගේ අදහස් ධර්මයේ නමින් කියනවා. ගොඩක් දෙනෙක් තමන්ට වැටහෙන දේ විතරක් ධර්මයේ කියලා කියනවා. මේ ආයුෂ්මතුන්ලන්ට සිහි කරනවා කවදාවත් ජීවිතේ කවදාවත් තමන්ට වැටහෙන මට්ටමින් පමණක් තමන්ගේ අදහසක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා කියන්න නම් එපා. කිසිම දවසක. ඒක තමන්ට තේරෙන්නේ නැත්තම් දන්න තේරෙන කෙනෙකුගෙන් අහගන්න. තමන්ට තේරෙන විදිහින් කියලා ඒ තියෙන අදහස කියන්න යන්න එපා. ඒක ලොකු වැරද්දක් බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ධර්මයට කරන අභූතයෙන් චෝදනා කළා වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා නොකරපු එක. බුදුරජාණන් වහන්සේගේ ඒක අදහස නොවෙන්න පුළුවන්. තමන්ගේ අදහසක් කියවන. එනිසා එහෙම කියන්න අවශ්‍ය වෙන්නේ එහෙම කරන්න එපා කවදාවත් කියන කාරණේ අපි මේ වෙලාවේ සිහිපත් කරනවා. එතකොට දැන් මේ දේවදත්ත ස්වාමින් වහන්සේ ශාසනය අතහැරලා ගිය මුල් කාලේ දේවදත්ත ස්වාමින් වහන්සේලා මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ. දැන් දේවදත්ත ස්වාමින් වහන්සේ කියලා කියනකොට අපිට ගොඩක් ඉන්නේ හරි ටිකක් අකමැති අප්‍රිය අමනාප ද්වේෂ සහගත අදහසක් නෙනේ. හැබැයි ආයුෂ්මතුල්ලා මතක තියාගන්න දේවදත්ත හාමුදුරුවෝ ගැනත් අපිට තරහ ගන්න අයිතියක් නැහැ. ඒ තරහ ගන්න අයිතියක් නැත්තේ. බුදුරජාණන් වහන්සේගේ දහම එහෙම එකක්. එතකොට දැන් අපි මෛත්‍රී කරන්නේ බුදුරජාණන් වහන්සේට සලකන අයට බුදුරජාණන් වහන්සේට ගෞරව කරන අයට විතරද? අපි මෛත්‍රී තියෙන්න ඕනේ. නේද? ඒ නිසා බුදුරජාණන් වහන්සේට පීඩා කළත් හිංසා කළත් දේවදත්ත ස්වාමින් වහන්සේ ගැන අපිට තරහසිතක් ගන්නයි තියන්නේ. දේවදත්ත ස්වාමින් වහන්සේට ලැබිය යුතු විපාකය සංසාර උන්වහන්සේට ලැබිලා අහවරයි. අනාගතයේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙන නිසා කොයිම අවස්ථාවකවත් මේ දේවදත්ත ස්වාමින් වහන්සේ පිළිබඳව කතා කරනකොට දේවදත්ත කියලා නමින් විතරක් ආමන්ත්‍රණය කරන්න එපා. දේවදත්ත ස්වාමීන් වහන්සේ කියලා කට ඇරලා කියන්නේ කිසි ප්‍රශ්නයක් අපිට දේවදත්ත ස්වාමීන් වහන්සේ කියලා කියන්න බෑ කියන්නේම අපේ හිතේ මොකක් තියෙනව කියලාද? දේශයක් දෙහිතන ධර්මයේ නෑනේ. ඒ නිසා දේවදත්ත ස්වාමීන් වහන්සේ මුල් කරගෙන තමයි මේ දේශනාව භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ සිද්ධ කළේ. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා, සමහර අය ඉන්නවා බුදුරජාණන් වහන්සේගේ ශාසනයට එන්නෙම මොකටද එන්නේද? බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ඇතුල් වෙන්නෙම ශ්‍රද්ධාවෙන්මයි කිව්වා. උනනේ මේ ශාසනයට ශ්‍රද්ධාවෙන් ඇතුල් වෙන කොටසකුත් ඉන්නවා, ශ්‍රද්ධාවෙන් ඇතුල් නොවන කොටසකුත් ඉන්නවා. දැන් මෙතන කියන්නේ මේ භික්ෂුන් වහන්සේලාට ගිහි ජීවිතය අතහැරලා පැවිදි වෙන අය ගැන. ශාසනයට ඇතුල් වෙනවා කියලා අදහස් කළේ ඒක මෙතන. සමහර අය පැවිදි වෙන්නේ මොකෙන්ද? ශ්‍රද්ධාවෙන්මයි. සමහර අය පැවිදි වෙනවා එහෙම ශ්‍රද්ධාවක් නැහැ. දැන් ශ්‍රද්ධාවෙන් පැවිදි වෙන එකයි ශ්‍රද්ධාව නැතුව පැවිදි වෙන එකයි කියන්නේ දෙකක්. එතකොට මේ දෙන්නගේ අදහස දෙකක් වෙනවා. ක්‍රියාකලාප දෙකක් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ශ්‍රද්ධාවෙන් ශාසනයට ඇතුල් වෙන කෙනා. ශ්‍රද්ධාවෙන් මේ සසුන් මඟ යන්න හදන කෙනාට හිතනවල මෙන්න මෙහෙම අදහසක්. මම ඉපදෙන, ජරා වෙන, මැරෙන, ශෝක කරන, කායික වේදනාවන් තියෙන, වැළපීම් ලැබෙන, ඊළඟට මානසික දුක් ලැබෙන, ඊළඟට දුකට මේ කියන දුක් වලට වැටෙනවා නම්, මේ දුකින් පෙළෙනවා නම් ඒක ඊටාම අභාග්‍ය සම්පන්න දෙයක්. ඒ කියන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස ආදී කොටගත්ත බුදුරජාණන් වහන්සේ දුක් ගොඩක් දේශනා කරලා තියෙනවා. එතකොට ඒ සියලු දුක් වලට වැටි වැටි මේ සංසාරේ යන්න වෙනවා කියන එක හරිම අභාග්‍ය සම්පන්න දෙයක්. අනේ යාට හිතෙනවා අනේ මම තවත් මෙහෙම ඉපදිපිටි සංසාරේ ගියොත් මට මේ කියන දුක් වලින් ගැලවීමක් නම් ලැබෙන්නේ
නෑ මේ සසර කියන්නේ මෙහිම දුක් සහගත එකක් නේ. ඉතින් මට මේ ජීවිතේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරීලා ඒ නිවන් මඟ ගමන් කරලා උන්වහන්සේ දේශනා කරපු විදිහට ගොඩනගාගත යුතු තමන් තුළ ගොඩනගාගත යුතු කුසල ධර්මයන් ගොඩනගාගෙන බැහැර කළ යුතු අකුසලයේ බැහැර කරලා මට පුළුවන් නම් මේ ජීවිතේම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක දුක්ඛ උපායාස පරිදේව ආදී කොටගත්ත මෙන්න මේ දුක් වලින් නිදහස් වෙන්න පුළුවන් නම් ඒක කොච්චර උතුම් දෙයක්ද කියලා එයාට කල්පනා වෙනවා. ඔන්න ශ්‍රද්ධාවෙන් පැවිදි වෙන කෙනාට හිතනදී. එයාට මොකක්ද හිතෙන්නේ? මේ සියලු දුක්ඛයන්ගෙන් ඈතර වීම. මේ සියලු ක්ලේශ ධර්මයන් ප්‍රහීන කිරීම. දැන් පැවිදි වෙන හැමෝටම මෙහෙම හිතනවද? පැවිදි වෙන හැමෝට මේ අදහස එනවද? පැවිදි වෙන හැමෝට මේ අදහස එන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ඔක්කොට මේ අදහස තියෙනවද? දැන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ කොච්චරක් ඉන්නවද ලංකාවේ? නේද? මේක 175ක් තාම 65ක් ආශ්‍රිත වෙන්නේ කවුද? බෞද්ධයෝ නේ. ඒ ඔක්කොටම හිතනවද? දැන් ඔන්න රුවන්වැලි මහා සෑය ළඟට යනවා. මහා සෑය ළඟට ගිහිල්ලා මල් වට්ටියක් හරි ගිලන්පස දෙකක් පූජා කරනවා. පූජා කළ ස්වාමීනි භාගතුන් වහන්සේ ඔබ වහන්සේ සංසාරේ අපි වෙනුවෙන් කළ උතුම් වූ පරිත්‍යාගයේ පාරමිතාවන් වෙනුවෙන් තථාගතයන් වහන්සේගේ අනන්ත ගුණ සිහි කරගෙන බුදුරජාණන් වහන්සේගේ ජීවිත පරිත්‍යාගයෙන් මේ පූජාවන් පූජා කරමි. මගේ සිත කෙලෙස් වලින් මිදේවා කියලා ප්‍රාර්ථනා කරනවාද? එහෙමද ප්‍රාර්ථනා කරන්නේ? මහා සෑයට යන අය. බුදු ප්‍රතිමාව ළඟට ගිහලා එහෙම මල් පහන් පූජා කරලා පූජා කරනවා. පූජේමි බුද්ධං කුසුමේන නේන. දැන් මේ පූජා කරන මල හරි ලස්සන එකක්. මේ මලට මොකද වෙන්නේ ටික වෙලාවක් යනකොට පර වෙලා යනවා. ඒ වගේම මගේ කයත් විනාශ වෙලා යනවා කියලා එහෙම හිතනවද මල පූජා කරලා? එහෙම කල්පනා කරනවද කවුරුවත්? එහෙම හිතන්නේ නැහැ. ඒ දැන් මම මේ කියන කාරණාව තේරුම් ගන්න ශ්‍රද්ධාවට පැමිණිච්ච කෙනාට නිතරම කල්පනාවෙන් හිතන දේ තමයි මොකද්ද? මේ සසර දුකෙන් නිදහස් වෙන්න ඕන. ඉපදීම නවත්ත ගන්න ඕන. ලෙඩවීමෙන්, ජරාවටපත් වීමෙන්, ශෝක කිරීම, වැළපීම්, හැඬීම් මේ වගේ මොකක් වෙන්න ඕනද? මම ඊතර වෙන්න ඕන කියන අදහස. ආන්නේක තමයි මේ ශාසනයේ ශ්‍රාවකයෙකුගේ තියෙන මොකද්ද? අරමුණ. ඉපදෙන ලෝකේ නොඉපදෙන කෙනෙක් වෙන්න. මැරෙන ලෝකේ නොමැරෙන කෙනෙක් වෙන්න. හඬන ලෝකේ නොහඬන කෙනෙක් වෙන්න. වැළපෙන ලෝකේ නොවැළපෙන කෙනෙක් වෙන්න. ශෝක කරන ලෝකේ ශෝක නොකර ඉන්න කෙනෙක් වෙන්න. ආන් එහෙම කෙනෙක් තමයි මේ ශාසනය බුදුහාමුදුරුවෝ හැදුවේ. නිර්මාණය කළේ එහෙම ශ්‍රාවකෙක්. දැන් එහෙම ශ්‍රාවකයෝ බිහි වෙලා තියෙනවද? වර්තමානික වශයෙන් හරි අඩුවෙන් තමයි බිහි වෙන්නේ. ඒ නිසා මේ ආයුෂ්ම තුළ මේ ධර්මය අහන හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඕනේ බුදුහාමුදුරන්ගේ ශාසනයේ ශ්‍රාවකෙක් වීමේ ආරමුණ. ඔන්නෝක ඉපදෙනවන් ලෝකේ නොපෙදෙන්න. මැරෙන ලෝකේ නොමැරෙන්න. ලෙඩ වෙන ලෝකේ ලෙඩ නොවෙන කෙනෙක් වෙන්න. ආන් එහෙම කෙනෙක් වෙන්න බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ දේශනා කළේ. ඉතින් හිතනවලු බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකද්ද? අර මේ ශ්‍රද්ධාවෙන් මහාන වෙන කෙනාට මේ ශාසනයට එන කෙනාට හිතනවලු අනේ මම යාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසයන් ඉක්මවා යනවා නම් කොච්චර හොඳයිද කියලා යට හිතෙනවා. මෙන්න මේ විදිහට මහාන වෙලා මෙහෙම කල්පනා කරලා දැන් ඔන්න ශාසනයට එනවා. මොකටද එන්නේ? ශාසනයට ඇවිල්ලා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය. අනේ මට මේ සියලු දුක් නැති කර ගැනීම පිණිස ඉමං කාසාව මේ කසාවතගෙන ඉමං කාසාවන් දත්තා මේ කසාවත මට දීලා මහාන කරන්න කියලා මහාන වෙනවා. ඉතින් මහාන වෙලා ඉතින් ඔන්න ගුණධර්ම දියුණු කරගෙන වතාවත් කරගෙන ඉන්නවා. ඉතින් ධර්ම ඉගෙන ගන්නවා. ධර්ම ඉගෙන ගන්නකොට ඔන්න බණ කියන්න අවස්ථාව ලැබෙනවා. මිනිස්සුන්ට බෝධි පූජාවක් තියන්න අවස්ථාව ලැබෙනවා. බුද්ධ වන්දනාව කරන්න අවස්ථාව ලැබෙනවා. දැන් මෙහිම කරගෙන යනකොට මේ දන්නේම නැතුව මේ භික්ෂුන් වහන්සේට උපදිනවා ලාභ කීර්ති ප්‍රශංසා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. මිනිස්සු එනකොට මොන හරි අරන් එනවා. සත්කාර කරනවා, ගෞරව කරනවා, වඳිනවා, පුදනවා. කීර්තිය පැතිර යනවා. අනේ අර හාමුදුරුවෝ බණ කියනවා හරි ලස්සනයි.
අම්මේ හාමුදුරු බුද්ධ පූජාව තියෙනකොට කටහඬ හරිම ලස්සන හිත නිවෙනවා දිව්‍ය ලෝකෙ ගියා වගේ කියලා හිතෙනවා කියන කීර්තිය ප්‍රශංසා කරනවා. ඒ හාමුදුරුවන් තමයි දන් දෙන්න ඕනේ. ඒ හාමුදුරුවන් තමයි මොකක් කරන්න ඕනද? අපි පුද සත්කාර කරන්න ඕනේ. එහෙම හිතනවා මිනිස්සු. එහෙම කියනවා. මෙන්න මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන ඒවා තරම් මතක තියාගන්න පැවිද්දෙකුට හානි කරන තවත් දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ එක වෙලාවක දේශනා කරන පිරිමි කෙනෙක් කාන්තාවක් 1000ක් මැද්දේ තියලා යන්න පුළුවන්. එයා හිත කිලිටි කරගන්න නැතුව කාන්තාවන් 1000ක් මැද්දේ ඉන්නවා. හැබැයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉස්සරහා එහෙම ඉන්න බෑ කොසිහිය නැත්ත. ඒ නිසා මේ ලෝකේ පැවිද්දෙකුට තියෙන දරුණුතුම පැවිදි ගුණ මේ ශාසන සම්ප්‍රදාය තුළ ශාසනයේ තියෙන සබ්‍රක්‍මචාරී ගුණ දියුණු කරගන්න තියෙන අමාරුම බාධකයක් තමයි මොකද්ද? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අර ස්වාමින් වහන්සේ කල්පනා කරනවා හරි දැන් ඉතින් මට මිනිස්සු පිළිගන්නවා මං කියන දේ අහනවා මට සලකනවා මට ඔක්කොම ලැබෙනවා දැන් ඉතින් අඩුවක් පාඩුවක් නේ. ඒ නිසා මම මොකද්ද කරන්න ඕනේ? ඉතින් මංගේ වැඩේ හරි දැන් ඔක්කොම හරි කියලා හිතෙනවා. ලෝක වෙනවද නැත්නම් ටික කාලයක් යනකොට බොහෝ දෙනෙකුට මේ දානෙට වඩිනකොට පිරිතට වඩිනකොට පාංශකූලෙට වඩිනකොට බෝධි පූජාව තියලා දෙනකොට බණට ආරාධනා කළ බණ ටික කියනකොට මිනිස්සු කීර්ති අර පන්සලේ හාමුදුරුවෝ නම් අපිට පාංශකූලෙටවත් වඩම්ම ගන්න බෑ. මේ හාමුදුරුවෝ අපිට ලෙඩ වුණාමත් ඇවිල්ලා බලන. අපිට පුදුම විදිහට සලකන්නේ කියලා අර ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙනකොට ඒ හාමුදුරුවෝ ඒකින් නතර වෙනවා. මොකින් නතර වෙනවද? එතනින් එහාට මොනවද? තව මේ ශාසනයේ සමාධිය හදන්න ඕනේ, ප්‍රඥාව දියුණු කරන්න ඕනේ, මේ ශාසනයේ සිත නිවා ගන්න ඕනේ. අර මුල් අදහස මොකද වෙන්නේ? අමතක වෙලා යන. ඒ නිසා මේ ආයුෂ්මතුල්ලක ජීවිතේ කවදාවත් මේ ශාසනයට ආපු අදහස නැති කරගන්න එපා. අමතක කරගන්න එපා. ඒක හොඳට කොන්ක්‍රීට් එකක ගහපු යකඩින්නක් වගේ තියෙන්න ඕනේ හෙල්ලෙන්නේ නැතුව. මේ ශාසනයට ආවේ ඇයි කියන එක. එතකොට මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා අනිත් ස්වාමීන් වහන්සේලාව හෙලා දකින්න. ඒ හාමුදුරුවන්ට දායකෝ නෑ. පිළිගන්නේ නැහැ බණක්වත් කියන්න බෑ හරියට පේන්නේ නැද්ද කියලා මොකක් කරනවද? පහත් කරලා කතා කරනවා අනිත් අය. දැන් බැරි එහෙම ලාභ සත්කාර ලැබෙන්නේ නැති පිරිසක් ඉන්නවනේ. ඒත් ඒ පිරිසට දානෙවත් නේ පන්සල් වලට දාන නිකන් නෙවෙයි මොකක් හරි හේතුවක් ඇති නොලැබී තියෙන්නේ. අපිට එහෙම අඩුවන්නේ අපිට ලැබෙන්නේ ඔය. එහෙලා අනිත් අය මොකක් කරනවද? පහත් කරලා හෙලා දැකලා කතා කරනවා. එහෙම ඉන්නවා. දැන් ප්‍රසිද්ධ පන්සල් වල ස්වාමින් වහන්සේ නමක් සමහර වෙලාවට මේ පුංචි පන්සලක ගමේ ඉන්න විහාරස්ථානක ස්වාමින් වහන්සේ නමක් හරිය පහත් කොට තමයි දැන් හැමෝම එහෙම කියනවා නෙවෙයි. නමුත් එහෙම තියෙනවා. ඒ නිසා එහෙම වෙන්න දැන් ගිහි ගෙවල් වල ඉන්න සමහර විට මෙහෙම. ගිහි ගෙදර ඉඳගෙන පන්සල් ටික රකින්න. හොඳට සුදු ඇඳගෙන පන්සිල් දැකලා බුද්ධ පූජාව තියාගෙන බණ ටික අහගෙන පන්සලට ගිහිල්ලා බණත් කියාගෙන ඉන්නකොට මිනිස්සු යාට සලකනවා. අනේ බලන්නකො මේ උපාසකම්ම මේ උපාසක මහත්තයා ගෙදර ගිනගුණොත් මෙහෙම කරනවානේ කියලා යාට ලැබෙනකොට යා මොකද කරන්නේ? ආන්නයත් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට අහුවෙලා හාමුදුරු ගොල්ලන්ට බලනවා. කිසිම සීලයක් නැහැ දුස්සීලයි. මෙහිමයි අරහෙමයි. අපි එහෙම නෙවෙයි ගිහියෝ වෙලත් අපි මේව කරනවා. උන් බලන්න වැඩක් නැති එක. අයි මොකටද අර අහුනේ? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. දැන් මේක මතක් වෙන්න ඕනේ ආයුෂ්මතුල්ලට අපි දේශනාවක කතා කළා. මොන දේශනාවේද මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගැන කතා කළේ? දසමාර සේනාව මතකද කතා කරා. ඒතකොට මේක ජීවිතයකට බුදුහාමුදුරේ දෙ කරපු දේශනාවේ අනුව දැන් මෙතනත් ගැලපෙනවනේ මෙතනත් දේශනා කරනවා. එතකොට වෙන්නේ මොකද්ද? ඔන්න දොස් කියනවා අර ස්වාමින් වහන්සේලා ප්‍රසිද්ධ නැහැ ආනුභාව සම්පන්න නැහැ කියලා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට මත් වෙලා මේ ශාසනය ප්‍රමාද වෙනවා. මොනවා වෙනවද? ප්‍රමාද වෙනවා. කල යුතු දේ කරගන්නේ නැහැ. ලාභ සත්කාර පිණිස මහන්සි වෙන්න එපේ. භාවනා කරගන්න වෙලාවක් නැහැ. පොතක් පතක් කියවගෙන ධර්ම දැනුම එකතු කරගන්න වෙලාවක් නැහැ. ඒ වෙලාවනේ ඇයි අර වලට මහන්සි වෙන්න ඕන. ඒ නිසා මතක තියාගන්න මේ ශාසනය මොන කටයුත්ත කළත් පළවෙනි තැන තියෙන්න ඕනේ මොකද්ද? සිත නිවා ගන්න වැඩේ.
තේරුණාද? මම ඉස්සෙල්ලත් ඒකයි කිව්වේ. පළවෙනි තැන තියෙන්න ඕනේ මොකද්ද? අපේ ආධ්‍යාත්මිය සූපත් කරගන්න වැඩි. ආත්මාර්ථය හදාගන්න බැරුව පරාර්ථයට කොච්චර මහන්සි වුණත් වැඩක් වෙන්නේ නැහැ. ආත්මාර්ථය හදාගන්න ඕනේ. මොකද මේ ආත්මාර්ථය කියලා කියන්නේ තමන්ගේ සැනසීම. අනුන්ට සැනසීම දෙන්න කලින් කවුරු සැනසීම හදාගන්න තියෙන්න ඕනේ. දැන් මේ ආයුෂ්මතුන්ලට වාඩි වෙලා ඇස් දෙක පියාගෙන කමටහනක විනාඩි 15ක්වත් හිත තියාගෙන ඉන්න බැරි නම් සංසුන්ව මේ ශාසනය මොකද්ද කරගත්ත කියලා හිතන්නේ නේ? ඒ නිසා ඒ ආත්මාර්ථය හදාගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කොයිම වෙලාවකත් පරාර්ථය නිසා ආත්මාර්ථය විනාශ කරගන්න එපා කිව්වා. ආත්මාර්ථය තුල ඉන්න කෙනා කොහොමද පරාර්ථය සලසන. ඒ නිසා ඔය ඇත්තන්ව සනසව ගන්න. ඔය ඇත්තන්ව සෝපත් කරගන්න මහන්සි කරනවා. දැන් මතක තියාගන්න. දැන් මේ භික්ෂුන් වහන්සේ මහාන වෙනවා. මහාන වෙලා ටික කාලයක් යනකොට මොකද වෙන්නේ යාට? ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ලැබෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒකට අහු වෙනවා. අහු වෙලා මොකද්ද වෙන්නේ? දැන් මම මේ ආශ්මිතවලට මගේ ජීවිතය අත්දැකීමක් කියන්නම්කෝ. දැන් මම මාධ්‍යවල බණ කියලා තියෙනවානේ. ස්වර්ණ වාහිනී, ITN, රංගිරි දඹුලු, ඊට පස්සේ ප්‍රඥා ටීවී, වැවුරු කන්නල පන්සලෙන් පවත්වාගෙන යන ඒ විහා, ඊට පස්සේ බෞද්ධයා, ටීවී දිදුල, ඔය හැම channel එකකම මම බණ කියලා තියෙනවා. ඒ ඉස්සෙල්ලාම මට බණ කියන්න හම්බ වෙන්නේ ස්වර්ණ වාහිනී නාලිකාව එහිපස්කෝ කියන වැඩසටහන. ඒකට ඒක අපිට ලැබෙන්නේ අපේ සහෝදර ස්වාමීන් වහන්සේ නම දීසෙන්පුර විමල ස්වාමීන් වහන්සේ උන්වහන්සේට ධර්ම දේශනාවක් තියෙන පොයේ දවසක නාරද මන්දිරේ තාලල්ලේ චන්දිකිත්තු ස්වාමීන් වහන්සේගේ ස්ථාන. ඒකට මට උන්වහන්සේට යන්න බැරි නිසා මට ඒකට වඩින්න කියන. උන්වහන්සේට වඩින්න බැරි නිසා. ඒකට මම මේ එතන ගිහලා දේශනාව කරනවා. ඒකට චන්දිකිත්තු ස්වාමීන් වහන්සේ මේ දේශනාව අහගෙන ඉඳලා චන්දිකිත්තු ස්වාමීන් වහන්සේ යෝජනා කරන මේ ස්වාමීන් වහන්සේ බණ කියන්න හරි දක්ෂ කෙනෙක් අවස්ථාවක් දෙන්න ඕනේ කියලා ස්වර්ණ වාහිනී ඩිරෙක්ටිං බෝඩ් එකට අපිව යෝජනා කළා. ඊට පස්සේ අපිට ඒක අවස්ථාව ලැබුණා. ස්වර්ණ වාහිනී ආයතනෙන් ඉස්සලම බණ කියන්න කියලා කතා කරා. මම හිතුවේ කවුරු හරි විහිළුවක් කරනවා ඇති කියලා. ඒත් අපි කඳුබඩ භාවනා මධ්‍යස්ථාන ඉගෙන ගන්න කාලේ කවුරු හරි විහිළුවක් කරනවා ඇති කියලා. ඊට පස්සේ නෑ එහෙම නෙවෙයි කියලා දැනගත්තා. ඔන්න සූදානම් වෙලා ඉතින් බණ කියන්න ගියා. රූපවාහිනියක බණ කියනවා කිව්වහම පුංචි දෙයක් නෙවෙයිනේ. ඉතින් බණ කියන්න යන්න කලින් ඉතින් ගෙදරට කතා කරලා අම්මට තාත්තට කෝල් කරලා මෙන්න මෙහෙම බණ කියන්න යනවා. ඔයගොල්ලෝ බලන්න. දන්න ඔක්කොම කතා කරා. මේ අහවල් දවසේ බණ යනවා බලන්න කියලා. එතන බණ කියලා ආවා. දැන් අපිට ටීවී නෑ බලන්න. දැන් ආශ්මතවල උනත් මෙහි රූපවාහිනී නෑනේ. අපි කවුරු රූපවාහිනී බලන්නේ නෑ. එතකොට ඔන්න ධර්ම දේශන විකාශනය වුණ දවසේ දැන් ඉවසිල්ලක් නෑ. පණිවිඩයක් ලැබෙනකම් බණ අහපු අයගෙන් බණ හොඳයි. හරි ෂෝක් එකට බණ කිව්ව දැන් මනසට එන දේවල්. ඒක අඩුපාඩු මොනවාද තිබි කී දෙනෙක් බලලාද? දැන් මං කල්පනා කරා මම බණ කියලත් මට සැනසීමක් නැහැ. එයි මට දැන් කල්පනා වෙනවනේ. දැන් කවුරු හරි මේක බලලා අම්මලා මේක හොඳ කියයි කියලා වෙන එකක් එනවනේ. ඒකට ඒක මම අඳුනගත්ත නිසා එවෙලිම මොකද කළේ? එවෙලිම කල්පනා කළා නෑ මේක හොඳ එකක්. දැන් මේ වෙන අතකට යන්නේ කියලා මගේ හිතේ ඒ හොඳ නරක ඕන එකක් මම බණ කිව්වනේ එච්චරයි. අයි එහාට බලාපොරොත්තු වෙන්න එපා කියලා එකක් හිතට හදාගත්තා. ඒ නිසා අදටත් මාධ්‍ය බණ කියන්න කතා කළත් නැතත් මම මගේ සැනසීමේ ඉන්නවා. ආද්දෙන් මට කතා කළොත් ගිහලා බණක් කියලා එනවා. නැත්තම් මම මගේ සැනසීම සතුටින් නිදහසේ ඉන්නවා. දැන් හිතක් තිබ්බනම් අදටත් මාධ්‍යෙන් බණ කතා කරේ නැත්තම් මට මොකද්ද වෙන්නේ? ඒක මට මානසික වදයක්ද නැද්ද? ඒ නිසා ආයුෂ්මතුල ජීවිතයේ කිසිම තැනක කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ලාභ සත්කාර වලට අහු වෙනවා. අහු වුණොත් අපි ඉවරයි. අපේ ಗುಣ මොකද වෙන්නේ? දන්නේම නැතුව හීන වෙලා නැති වෙලා යනවා. දැන් ඔන්න මේ ස්වාමින් වහන්සේ මේ විදිහට කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිස්සෙක් ඉන්නවා ඒ මිනිස්සයාට අරටුවක් ඕන වෙනවා. මොකක් ඕන වෙනවද? අරටුව. ගහක වටිනම කොටස මොකද්ද? හයියම කොටස මොකද්ද? අරටුව. එතකොට ඒ ගහේ අරටුවක් හොයාගෙන යන කෙනා ඇවිදගෙන යනකොට හොඳ අරටුව තියෙන විශාල ගහක් හම්බ වෙනවා. මොකද්ද හම්බ වෙන්නේ? විශාල ගහක් හම්බ වෙනවා. එතකොට මෙයා සිවිය අතහැරලා පොත්ත අතහැරලා කොළාතු ටික කඩාගෙන යනවා. මොකක් කඩාගෙන යනවද? කොළාතු ටික කඩලා මෙයා ආවේ මොකටද? අරටුව අරන් යන්න. අරන් යන්න මොනවද? සිවියත් අතහැරලා පොත්තත් අතහැරලා කඳත් අතහැරලා කොළාතු ටික කඩාගෙන යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට ඇස් ඇති පුද්ගලෙක් ඇස් තියෙන පුද්ගලෙක් මෙයාව දැකලා මේ මිනිස්සයාට කියනවා
මේ පුද්ගලයා අරටුව දන්නෙත් නෑ, එලේ දන්නෙත් නෑ, අතු දන්නෙත් නෑ. ඔය ඇත්තට අරටුවක ඕනකම තිබුණා, අරටුවක් හොයාගෙන ගිහිල්ලා අරටුව වෙනුවට මොකද්ද කරන්නේ? සාරවත් ගහකුත් හම් වෙලා ඒ ගහේ කොළාතු ටික විතරක් අරන් යනවා. ඕකින් නම් වැඩක් කරගන්න හම්බ වෙන්නේ නෑ. එහෙනම් මේ ශාසනය අරටුව තියෙන ගහක්. ඒ ගහේ අරටුව ගන්න නැතුව කොළාතු ගත්තා වගේ තමයි මොකද්ද? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවල නතර වුණොත්. තේරුණාද? මොනාගේ නතර වුණොත්ද? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවල නතර වුණොත් හරියට මොකක් ගත්තා වගේ ගහ අරටුව හොයාගෙන යන මිනිස්සේ. කොළාත් අද ගොඩක් දෙනෙක්ට වෙලා තියෙන්නේ ඒක. බලන්න පිරිහිලා තියෙන පිරිහීම ගිහි පැවිදි සමාධිය. නේ? ස්වාමින් වහන්සේ නම හොඳට භාවනා කරනවා කිව්වොත් නිකන් ඒක අමුතු විදිහට දකින්නවද නැද්ද? සමාජ ගිහි පැවිදි සමාජය. නේ? ඒ වුණාට ඒ ස්වාමින් වහන්සේ අර යනවා, මේ රට යනවා, අර රට යනවා, අර යන අර ඇමති අඳුරනවා, මේ ඇමති අඳුරනවා කිව්වොත්. මම අහන්නේ මොන ඇමති අඳුරගෙනද සතර අපායෙන් බේරෙන්න පුළුවන්? මොන රටේ ගිහිල්ලාද මේ නිවන් දකින්න පුළුවන්? අරවල් රටේ ගියා කියලා කෙලස් පංච නිවරණයටපත් වෙනවා නේ. බලන්න ඒ නිසා මේ ශාසනය පිරිහීගෙන යන්නේ. මේ ශාසනයේ මේ අනිත්‍යතාවයටපත් වෙන පැත්තට යන්නේ. ඒ එහෙම නිසා අපිට මේ ධහම හම්බෙලා තියෙනවානේ. දැන් මේක කතා වෙනවානේ දවස ගානේ භාවනා කරන්න, හිත වඩන්න, නිවන් දකින්න, සසරින් ඈතර වෙන්න කියලා ඇහෙන තැනක ඉන්නවනේ. ඒකම ඇති ජීවිතේට වීරියක් උපදින්න. ඒ නිසා උත්සාහ කරන්න ඕනේ ලැබෙන හැම වෙලාවක සතිමත්ම මොකක් කරන්න තමන්ගේ සිත මේක ඇහෙන්නේ නැතුව ගියොත් පාංශුකුලට යන පිරිතට විතරක් කරන දැන් අහවල් විභාගේ පාස් වෙන දැන් මහාචාර්ය පට්ටමට ලෑස්ති වෙන්න දැන් පරිවෙනාධිපතිකම ගන්න ලෑස්ති වෙන්න කියන එක විතරක් ඇහුනොත් මොකද වෙන්නේ? අද අහවල් ඇමති නෝ මේ ඇමති හම්බෙන්න ඕන අර ඇමතිට පිරිත් කියන්න ඕන කියන එක විතරක් ඇහුනොත් මොකද වෙන්නේ? ඒකට ප්‍රශ්න ඉස්සනේ එතකොට අරටුව හොයාගෙන ආපු අපිට අහුවෙලා තියෙන මොනවාද? අතකොළ ටික විතරක්. ඒ නිසා ඒ තැනට නම් කවදාවත් ජීවිතේ අපි හිත අපවත් වෙන්න පුළුවන්. මතක තියාගන්න. හිතෝ යැත්තන්ට මේක කියන්න අපි නැති වෙන්න පුළුවන්. කියන්න බෑනේ. හැබැයි ඔය ඇත්තු මේක මතක තියාගෙන මේ අරමුණේ ඉඳගෙන මේ අරමුණටම මහන්සි වෙන්න ඕනේ ජීවිතේ වීරියවන්ත වෙන්න ඕනේ. ඒක අමතක කරන්න එපා කවම අවදාවත්. ඔන්න දැන් ඔන්න පළවෙනි කාරණා උදාහරණය මතක තියාගන්න. පළවෙනි ස්වාමීන් වහන්සේගේ ස්වභාවය මොකද්ද? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් නතර වුණා. මේක ඉතින් ගිහි ජීවිතය අයටත් ගලප ගන්න ඕන. ගුණ ධර්ම වල හැසිරෙනකොට යහපතේ හැසිරෙනකොට ඉතින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදිනවා. ඒකෙන් විතරක් නැවතිලා බෑ. තව කෙනෙක් ඉන්නවා. එයා ගිහි ජීවිතය අතහැරලා අර විදිහටම ශ්‍රද්ධාවෙන් මහාන වෙනවා. හරිද? මහාන වුණාම එයාටත් හිතෙනවා මොකද්ද? මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස වලින් මං ඈතර වෙන්න ඕන. ඒ ටික මට නැති කරගන්න තියෙනවා නම් මොනතරම් යහපතක්ද කියලා හිතෙනවා යාට කල්පනාවෙන්. ඉතින් කල්පනා වෙලා එයා මහාන වෙලා එයාගේ ජීවිතේ මොකක් කරනවද? ගුණධර්ම ටික දියුණු කරගෙන යනවා. සිල් ටික රකින්න, සමාධිය වඩනවා, භාවනා කරන ඉඩක් ලැබුණොත් බණක් කියනවා. අර පින්වත් ඒ වැඩ කටයුතුත් මේ මොකද කරන්නේ? කටයුතු කරගෙන යනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද? ඒ භික්ෂුන් වහන්සේටත් මොකද වෙන්නේ? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදිනවා. එතකොට ඒ කීර්ති ප්‍රශංසා ඉපදුනාට පස්සේ යා මොකද කරන්නේ? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මුල් කරගෙන තමන්ව හොවා දක්වන්න අනුන්ව හෙලා දක්වන්න යන්නේ නැහැ. එයා මොකද කරන්නේ? එයා කල්පනා කරනවා සිල්වත් වෙනවා. මොකක් වෙනවද? ලාභ සත්කාර වලින් විතරක් එයා ඉන්න හදන්නේ. එයා මොකක් කරනවද? හොඳට සිල් ටික විතරක් රකින්නවා. ඒ ලාභ සත්කාරත් එයාට ලැබෙනවා. සමාජ පිළිගැනීමක් තියෙනවා. ධර්ම ඉගෙනගෙන දක්ෂයි. ඒ වගේම මොකද කරන්නේ? සීලයත් හොඳට රකින්නවා. සීලෙන් විතරක් එයා නතර වෙනවා මේ ශාසනය. එතනින් එහාට දෙයක් එයා හිතන්නේ නැත්. සමහර වෙලාවට අපි දකිනවා සීලේ විතරක්ම කතා කරනවා. සිල් ගැනම විතරයි කතා කරන්නේ. ඒතර මේ ශාසනයේ සිල් ගැන විතරද කතා කරලා තියෙන්නේ? දැන් හොඳට මතක තියාගන්න ආයුෂ්මතුන්ලා මේ ගොඩනැගිල්ල තියෙනවනේ. මේ ගොඩනැගිල්ලේ ගැඩොල් ඔහොම උඩට තියලා බැඳලා තියෙන්නේ. මට කියන්නේ මේ ගැඩොල් මෙහෙම ශක්තිමත්ව තියෙන්නේ මොකක් නිසාද?
මේ ගැඩොල් ඒ විසිරෙන්නේ නැතුව හිටලා තියෙන්නේ මොකක් නිසා? මොකකින්ද බැඳිලා තියෙන්නේ? බදාම වලින්. මොනවාද? බදාම කියන්නේ මොනකටද? වතුරට විතරද? වැලි වලට විතරද? සිමෙන්ති වලට විතරද? ඒ තුනම එකතු වුණාම හැදෙන මිශ්‍රණයට අපි කියන මොකක් කියලාද? බදාම කියලා. මේ ශාසනය කියන්නේ එහෙම මිශ්‍රණයක්. තේරුණාද? අර මේ පුද පූජා ආමිෂය විතරකුත් නෙවෙයි. සීලය විතරකුත් නෙවෙයි. දැන් මෙයා මොකද කරන්නේ? සීලෙන් විතරක් නතර වෙනවා. සීල් ටික හොන්දට සීල් රකින්නවා. අඩුවක් වෙන්නම දෙන්නේ නැහැ. රැකලා එයා මොකද කරන්නේ? එයා සීලයෙන් මාන්නයක් ඇති කරගන්නවා. මොකක් ඇති කරගන්නවද? මාන්නයක්. දැන් ගොඩාක් දිනෙට වෙන එකක් මේක. ටික කාලයක් සීල් රැකගෙන යනකොට අනිත් අය දුසිල්වත් කියලා පේන්න පටන් ගන්නවා. මොකක් කියලාද පටන් ගන්නෙ? අනිත් අය දුසිල්වත් කියලා පේන්න පටන් ගන්නවා. මෙහා සීලයෙන් අනිත් තමන්ව හුවා දක්වලා අනිත් අය මොකද කරන්නේ? පහත් කරලා කතා කරනවා. ඔන්න බලන්න වෙන දේ. දැන් බලන්න සීලය වුණත් හරියට රැකගත්තේ නැත්නම් වෙන කාරණා. මම තමයි සිල්වතා. මම තමයි මේ සමාජෙන්න හොඳම කෙනා. අනිත් මේ යහපත් ධර්ම තියෙන්නේ මට විතරයි. අපි ආරණ්‍ය වාසී. ආරණ්‍ය ඉන්න අය තමයි හොඳ. යහලා නැද්ද එහෙම? එහෙම තියෙනවා සමාජය කියලා. ඒතර බුද්ධ ශාසනය කියන්නේ සීලෙම විතරකුත් නෙවෙයි. බුද්ධ සත්කාර වන්දනමාන විතරකුත් නෙවෙයි. මේ ඔක්කොම සම්මිශ්‍රණයක්. තේරෙනවද? පළවෙනි එක තියෙන්න නැත් ඕන. දැන් මේ සීලයේ තියෙන්න නැත් ඕන. හැබැයි සීලෙන් විතරක් නතර වුණොත් එයා මොකද කරන්නේ? එයා සීලෙන් විතරක් ඉන්නවා. මේ ශාසනය වඩන්න ඕනේ. අනිත් දේවල් ටික වඩන්නේ නැහැ. අනිත් අයට බැන දොස් කියා අනිත් අයගේ දුසිල්වත්කම් පෙන්න ඉන්නවා මිසක් තමන්ගේ හිත නිවා ගන්න යන්නේ නැහැ. හිතේ කෙලෙස් සංසිඳව ගන්න යන්නේ අර ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ටික හැදෙන විදිහක් තියෙනවා. ඒ හැදෙන එකකින් නිදහස් වෙන්න මෙයා උත්සාහ කරන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා සීලය ආභරණයක් කරගන්න යන්න එපා ඕනවට වඩා. නිසා මේ ආයුෂ්මතුන්ලත් ජීවිතය හොඳට සිල්වත් වෙන්න. හැබැයි තමන්ගේ සීලය හුවා දක්වන්න යන්න එපා. තමන් සිල්වත් අනිත් අය දුසිල්වත් කියලා කියන්න යන්න දැනෙන්න අරින්න මිනිස්සුන්ට එපා. තේරුණා? ආයේ මේ තැන්වල ඉන්න ස්වාමීන් වහන්සේලා කිසිම සීලයක් නැහැ. එහෙම සමහරලාට කියනවා. ඔයද සීලයක් ඒ අයගේ දන් දුන්නට පිනක්වත් වෙන්නේ නැහැ. ඒක අපිට අදාළ නැහැ කාගේවත් සීලය. තේරුණා? නිසා කොයිම වෙලාවකත් අනුන්ට තමන් සිල්වත් කියලා පෙන්වන්න යන්න එපා. දැන් මෙයා සීලෙන් නතර වුණානේ. දැන් බුදුරජාණන් වහන්සේ දැන් අරයා මොකින්ද නතරුනේ පළවෙනි කෙනා? ලාභ සත්කාර කීර්තිසංස. මෙයා දැන් සීලෙන් නතර වෙලා. ඉතින් යට දෙයක් මෙයා යන්නේ. හැබැයි සිල් ටික රකින්න. බුදුහාමුදුරු දේශනා කරනවා. බලන්න උන්වහන්සේගේ මේ ශාසනය ගැන තිබුණ දැනුම මේ සූත්‍ර දේශනා කියනකොට මතක් වෙන මේවා අපිට හිතෙන්නේ නැහැනේ. මේක අපිට කල්පනා දැන් මේ දේශනාව අහලා තිබ්බොත් ඇරෙන්න වෙන විදිහකින් ශාසනය ගැන මෙහෙම හිතෙනවද අපිට? තේරුණාද? නිසා හොඳට මතක තියාගන්න මම මේ බදාම උදාහරණය ගැන ශාසනය ගැන කිව්වේ ශාසනය කියන්නේ එකක්ම නෙවෙයි ඔක්කොම ටික එකතු වෙන්න ඕන. ඒක තමයි මේ කතා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දැන් අරටුව හොන මිනිහෙක් ඉන්නවා. ඒ මනුස්සයා කැලේට යනවා. ලොකු ගහක් අරටුව තියෙන හම්බ වෙනවා. ඒ මනුස්සයා මොකද කියන්නේ? අරටුව අතහැරලා, එලේ අතහැරලා, සිවි අතහැරලා පළවෙනි එක්කෙනා නම් කොලාතු ටිකනේ කඩාගෙන ගියේ. මේ මනුස්සයා මොකද කරන්නේ? පොත්ත ගලවගෙන යනවා. මොකක් ගලවගෙන යනවද? ගහේ පොත්ත අරන් යනවා. මොකක් කියලා හිතාගෙනද? අරටුව කියලා හිතාගෙන. එනිසා ඔය ඇත්තන්ට මම යෝජනා කරනවා මේ ශාසනයේ පොත්ත ගලව ගත්ත අය විතරක් නම් වෙන්න එපා. එන්න. ඒ කියන්නේ සීලයෙන් විතරක් නතර වෙන්න එපා. ඒතකොට දැන් මෙයා මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර විදිහට මහාන වෙලා මෙයා මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් නතර වෙන්නේ නැතුව සීලයට ඇවිල්ලා සීලයෙන් විතරක් නතර වෙලා අනිත් අයට දොස් කියනවා මොකද්ද? දුසිල්වත් කියලා. මතක තියාගන්න මේ ආශ්‍රමතුලගේ ජීවිතේ කවම කවදාවත් මොහොතකටවත් ඇසිපිල්ලමක් ගහන තරමකටවත් මේ කාරණා හොඳට අහගන්න. තේරුණාද? ඇසිපිල්ලමක් ගහන තරම කාලයකවත්
අහවල් කෙනා දුස්සීලයෙක් කියලා හිතන්න එපා. අහවල් කෙනාට සිල් නැහැ කියලා හිතන්න එපා. ඇයි එහෙම හිතන්න එපා කියන්නේ? එහෙම හිතනකොටම අපිට සිල්වත් වෙන්න තියෙන හැකියාව පින නැති වෙනවා. අපිට සිල් රකින්න තියෙන ශක්තිය අපෙන් හීන වෙලා යනවා. තේරුණාද? ඒ නිසා අනුන්ගේ අපිට අදාළ නැහැ. දැන් ඔන්න දෙවෙනි කෙනා. දැන් ආශ්වතුල්ලා බලන්න ඕනේ තමන් ඉන්න කොතනද කියලා නේ. දැන් ගිහි ජීවිතයේත් එහෙම තමයි. සීලෙන් විතරක් සමහර අය ඉන්නවා. අනිත් එහාට දේවල් කරන්නේ නැහැ. අර හොඳ යහපත් දේවල් ටික කරගෙන සිල් රැකගෙන විතරක් නතර වෙලා බෑ. මොන තව එක්කෙනෙක් ඉන්නවා. එයා මොකද කරන්නේ? එයා හොඳට මහාන වෙනවා. අර විදිහට මහාන වෙනවා. ශ්‍රද්ධාවෙන් මහාන වෙලා ඊට පස්සේ එයා හිතනවා මේ මොකද හිතන්නේ? මහා මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ටික අයින් කරගන්න ඕනේ. ඒ නිසා මම මහාන වෙනවා කියලා එයා ඔන්න අර ලාභ සත්කාර කීර්ති ප්‍රශංසත් එයාට ලැබෙනවා. කියන්නේ ශාසනයේ ආමිෂ දේවල් ටිකත් එයා කරනවා. සීලයත් රකින්න. එයා එතනින් නතර වෙන්නේ නැතුව ඊළඟට යනවා. මොකක්ද එයා කරන්නේ? සමාධිය වඩනවා හොඳට. මොකක් කරනවද? සමාධිය. සමාධිය කියලා කියන්නේ මොකද්ද? චිත්ත ඒකාග්‍රතාවය. කුසල අරමුණේ ඇති එකඟ බව. තුන්වෙනි කාරණා මෙයා ශාසනය. එවන ශාසනයේ සම්මිශ්‍රණයක් කියනකොට මේව මතක තියාගන්න ඕනේ. සමාධිය හදා ගන්නවා. මොනා කරනවද? සමාධිය හදාගෙන එයාට හිත එක් කරගන්න පුළුවන්. විසිරෙන්නේ නැතුව එක තැනක තියාගන්න පුළුවන්. ඊට පස්සේ එයා මොකද කරන්නේ? අනිත් අයට බලනවා. මම තමයි සමාධිමත්ම කෙනා. මට තමයි හිත එකඟ කරගන්න පුළුවන්. අනිත් අයට හිත එක් කරගන්න බෑ කියලා එයා මොකද කරන්නේ? අනිත් භික්ෂුන් වහන්සේලාට ගරහනවා. සමාජයේ අනිත් ඉන්න අයට දොස් කියනවා. සමාධිය මුල් කරගෙන. ඒ සමාධිය හොඳ එකක් නේ. හැබැයි යාට වෙන්නේ මොකද්ද? සමාධිය නිසා මොකද්ද ඇති වෙන්නේ? මාන්නයක් ඇති වෙනවා. ඒක හොඳ එකක් නෙවෙයි. ඒතර යායේ මාන්නෙන් මොකද කරන්නේ? අනිත් අයට ගරහනවා, දොස් කියනවා, බනිනවා. දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අන්න ඒ වගේ මේ ශාසනයේ මේ ලෝකේ ඉන්න අරටුවක් වන මිනිස්සෙක්. ඒ මිනිස්සයා මොකද කරන්නේ? කැලේකට යනවා. දැන් කැලේට ගිහලා පළවෙනි දෙන්න මොකද කළේ? එක්කෙනෙක් කොලාතු කඩන් ගියා. අනිත් එක්කෙනා පොත්ත ගලවගෙන ගියා. ඊළඟ එක්කෙනා මොකද කරන්නේ? මෙයා කරනවා අරටුව අතහැරගෙන අරටුව කියලා හිතන්නේ සිවිය අරගෙන යනවා. පොත්තට යටින් තියෙන්නේ මොකද්ද? සිවිය ගලවගෙන යනවා. මොකක් කියලාද? අරටුව කියලා. ඒතකොට මේ ශාසනයේ සමාධියෙන් විතරක් නතර වීම මොකද්ද බුදුරජාණන් වහන්සේ උපමා කළේ? සිවිය ගත්තා වගේ. දැන් එතනට හරියන්න පුළුවන් නම් ලොකු දෙයක්. බෞද්ධ දෙනෙක් උතන්ටවත් එන්නේ නෑ. ලාභ සත්කාර වලින්ම ඉවරයි. පළවෙනි එකෙන්ම මොකද වෙන්නේ? අවුට්. එක බෝලේ ඒ බෝලෙම මොකද වෙන්නේ? අවුට්. මේ ඉතින් ඒකට අපි බලන්න ඕනේ අපේ ජීවිතේ හරිය. අපි ලාභ සත්කාර වලින් විතරක් නතර වෙලා නැහැ. අපි සීලයෙන් විතරකුත් නතර වෙලත් නැහැ. ඒ කියන්නේ සීලේ විතරක්ම අල්ලගෙන නැහැ. සීලේ මුලට තද කරගෙන එතනින් එහාට නැහැ කියලා එකක් නැහැ. සමාධියෙන් විතරක් නතර වෙලත් මේ ශාසනයේ සමාධියට එහා ගිය එකක් තියෙනවා. මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද? සමාධියෙන් විතර ප්‍රමාද වෙලා හරියන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන තව කෙනෙක් ඉන්නවා. එයා මොකද කරන්නේ? එයා අර විදිහටම ශාසනයට එනවා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාත් ලැබෙනවා. ඊළඟට සීලයත් රකින්නවා. සමාධියත් වැඩෙනවා. ඊට පස්සේ එයා මොකද කරන්නේ? එයා අප්‍රමාදීව ඥාන දර්ශනය ඇති කරගන්නවා. මොකක් ඇති කරගන්නවද? ඥාන දර්ශනය. ඥාන දර්ශනය කියලා කියන්නේ ඥාන දර්ශනය කියලා මෙතන කියලා කියෙද්දී පැහැදිලි කරන්නේ මොකද්ද? යමක් ඇති වුණාද ඇති වෙන දේ නැති වෙනවා කියලා දකින්න නෝන. උපාද ඊට පස්සේ තිති භංග. මෙන්න මේ ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවනම් යමක් මේ ලෝකේ. ඒ ඇති වෙලා පැවතිලා නැති වෙලා යන විදිහ දකින්න පුළුවන් නම් සබ්බත්තං සම්මුදේ ධම්මං සියල්ල මේ විනාශ වෙලා යනවා, නැති වෙලා යනවා, වෙනස් වෙලා යනවා කියන කාරණාව යට දකින්න පුළුවන් නම් ආන් ඒකට කියනවා මොකද්ද මෙතන? ඥාන දර්ශනය කියලා. එතකොට එයා මොකද කරන්නේ? මේ යථාභූත ඥානය, ඇත්ත ඇති සතියෙන් දකින ඥානය ඇති වුණාට පස්සේ මේ අනිත්‍යයි කියලා යට තේරෙනවා. මේක අනාත්මිකක් කියලා තේරෙනවා.
මේ ලෝකේ දුකයි කියලා එයාට Tamanටම දැනෙනවා. දැන් හොඳට මතක තියාගන්න මේ කාරණාව. එහෙම දැනුණාම එයා මොකද කරන්නේ? එයා ඒකින් විතරක් නතර වෙනවා. අනිත්‍යයි කියලා එයාට තේරෙනවා, දැනෙනවා. යථාභූත ඥානයට තියෙනවනේ. හැබැයි තාම ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන දෙයක් ප්‍රත්‍යක්ෂ කරගෙන නැහැ මේකේ. යා අනිත්‍යයි මේක දුකයි එයාට තේරෙනවා. එයා මොකද කරන්නේ? මේක අනිත්‍යයි කියලා අනිත්‍යයට තේරෙන්නේ නෑනේ. බලන්නකො. මට නම් හොඳට තේරෙනවා. මට මොනවා ලැබුණත් මොකද හිතෙන්නේ? අනිත්‍යයි කියලා හිතෙනවා. දැන් එයා මොකද කරන්නේ? Tamanට පහළ වෙච්ච යථාභූත ඥානෙ මැත්තට සතියෙන් දකින්න නුවණම මොකක් කරගන්නවද? මාන්නයක් කරගෙන අනිත්‍යය පහළට දානවා. මොනා කරනවද? පහළට දානවා. ඉතින් එහාට එයා උත්සාහ කරන්නේ. දැන් එයාට තේරෙනවා, එයාට දැනෙනවා මනසට, එයාගේ ඥානෙට මේ සියල්ල ලෝකේ අනිත්‍යයි, අනාත්මයි, දුකයි කියන කාරණාව එයාට තේරෙනවා. නේ සමහරට ඕකවත් තේරෙන්නේ නැහැ නේද? තමයිලට අවුරුදු 50ක් කැලේ හිටියත් ආරණ්‍ය හිටියත් ඕක තෝරගන්නත් බෑ. තේරුණාද? නේ අවුරුදු 50ක් කැලේ හිටියත් බඳපටියට තියෙන ආසාව අතහැර ගන්න බැරි අය ඉන්නවා. ඉනේ බැඳගෙන යන මොරලෝසුවට වෙලාව බඳින්න තියෙන බැඳිච්ච අය ඉන්නවා. අනිත්‍යයි කියලාත් ඒක දැක ගන්න බැරි අය. කැලේ වාසය කිරීමම මනන්නේ. කැලේ වේවා, ගමේ වේවා, කොහේ වේවා වාසය කළත් මොකක්ද දෙන්න ඕන? මේ ඥාන දර්ශනය ඇති කරගන්න. හැබැයි එතනින් විතරක් නතර වෙලා මදි. ඒකට මේ ඥාන දර්ශනය නැතුණාම එයා මොකද කරන්නේ? එයා වනිනවා අනිත්‍යයට. මේක මට තේරෙනවා, හොද්දට මට තේරෙනවා මේක අනිත්‍යයට තේරෙන්නේ නේ කියලා ඔන්න ඥාන දර්ශනයෙන් නතර වෙනවා. යථාභූත ඥානෙ. ඒක මොන වගේ වැඩක්ද? අරටුවක් ඕන වෙලා පුගිය කෙනා විශාල අරටුවක් තියෙන ගහකුත් හම්බෙලා මොකද කරගන්නේද? අරටුව අතහැරලා එලේ අරන් ගිහිල්ලා. මොකක් අරන් ගිහිල්ලාද? අරටුව කලින් තියෙන්නේ එලේ. ඒ එලේ අහු වෙනවා නම් අපි ගෙවල් දොරවල් ජනෙල් ඒව හදනකොට මොකද කියන්නේ? ඉක්මනට තේරෙනවා කියලා. එල්ලේ අහු වෙන්න එල්ලේ තියෙන ලී ගන්න එපා කියලානේ කියන්නේ. කියන්නේ එලේ හයිය නැහැ. පුස්සක් වගේ. ඒතර එලේ අරන් යන්නේ දැන්. හැබැයි ඉතින් මේ ඥාන දර්ශනයටවත් එන්න පුළුවන් නම් මේකේ ලොකු දෙයක් නේද? මෙතනට ඉන්නේ වගේ නිකන් ලේසි වැඩක් නෙවෙයි. මේ පියවරෙන් පියවරනේ මෙතනට ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේකිනුත් නතර වෙන්න එපා. මේක අනිත්‍යයි කියලා තේරුණත් පමණින්ම හරි කියලා හිතන්න එපා. එතනින් එහාට දෙයක් මේ ශාසනය තව ගැඹුරක් තියෙනවා කියලා කිව්වා. ඔය මට්ටමට තේරෙන කෙනෙක් ජීවිතේ ඔය මට්ටමට ආවොත් එහෙම එයා අපරාධයක් කරගන්න ඕකින් විතරක් අතර වුණොත්. දැන් ඔන්න තව කෙනෙක් ඉන්නවා මොකද කරන්නේ? එයා ඥාන දර්ශනයෙන් විතර එයා ශාසනයට එනවා. ශාසනයට ඇවිල්ලා මොකද කරන්නේ? ලාභ සත්කාර වලින් නතර වෙන්නෙත් නැහැ. කීර්ති ප්‍රශංසා වලින් නතර වෙන්නෙත් නැහැ. ඊළඟට සීලෙන් නතර වෙන්නේ මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් නතර වෙන්නෙත් නැහැ. සීලෙන් නතර වෙන්නෙත් නැහැ. සමාධියෙන් නතර වෙන්නෙත් නැහැ. මොකද්ද කරන්නේ? ප්‍රඥා යථාභූත ඥාන දර්ශනයන ඒකින් නතර වෙන්නෙත් නැහැ. එයා මොකද කරන්නේ? තවත් මේ ශාසනය දියුණු කරගෙන යනවා. දියුණු කරගෙන යනකොට එයාට මොකද වෙන්නේ? අප්‍රමාදීව ඥාන දර්ශනය තුල ඉඳලා මේ ලෝකේ දිහා බලනකොට මොකද්ද වෙන්නේ? එයාගේ සිතේ සියලු කෙලිස් ප්‍රහීන වෙනවා. මොකක් වෙනවද? සියලු කෙලිස් ප්‍රහීන වෙනවා. ඒ කියන්නේ මොකද්ද? අරහත්ත්වයට පත් වෙනවා. ආන්නේ අරහත්ත්වයට පත් වුණාම එයාගේ ජීවිතේ ආය මේ පිරිහිනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ කිව්වා. හැබැයි අර ටික පිරිහෙන්න පුළුවන්. මොනවාද? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා, සීලය, සමාධිය, ඥාන දර්ශනයත් පෙරලෙන්න පුළුවන්. හැබැයි අරහත්ත්වයට පත් වුණොත් එහෙම කෙනෙක් සව් කෙලෙසුන් නැසුවොත් එහෙම කෙනෙක් මොකද වෙන්නේ? එයාගේ ඒ තන පිරිහෙන්නේ නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම අරහත්ත්වයට පත් අවබෝධයට පත් වීම, සියලු කෙලෙස් නැති කිරීම, ආශවක්ෂය කිරීම මේ ශාසනය මොන වගේ දෙයක්ද? ඔන්න කැලේකට යන මිනිස්සෙක් මොකක් හොයාගෙනද? අරටුවක් හොයාගෙන. ඒ අරටුව හොයාගෙන කෙලේට ගිහිල්ලා මොකද කරන්නේ? ඔන්න ලොකු ගහක් හම් වෙනවා. එයා කොලාතු ගන්නෙත් නෑ, පොත්ත ගන්නෙත් නෑ, සිවිය ගන්නෙත් නෑ, එලේ ගන්නෙත් නෑ. මොකද කරන්නේ? අරටුවම කර තියාගෙන යනවා. ඒ අරටුවම කර තියාගෙන ගිය කෙනාට අරටුවෙන් ගන්න තියෙන ප්‍රයෝජනය ගන්න පුළුවන්. දැන් අපි උත්සාහ කරන්න ඕන කවුරු වෙන්නද? කැලේට ගිහිල්ලා මොකක් තියෙන කෙනා වෙන්නද? කොලාතු ටික අරන් යන කෙනාද? නැත්තම් පොත් අරන් යන කෙනාද? සිවිය අරන් යන කෙනාද? එළිය අරන් යන කෙනාද? මොකද අරන් එන්න ඕනේ? අරටුව අරන් යන කෙනාටපත් බවට පත් බුදුරජාණන් වහන්සේ දේශනා මහණෙනි මේ නිවන් මඟ
ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආනිසංස කරගෙන තියෙන දෙයක් නෙවෙයි. ඒවා ලැබෙන්න තියෙන එකක් නෙවෙයි. සීල සම්පත්‍ය ආනිසංස කරගෙන තියෙන දෙයක්වත් නෙවෙයි. සමාධි සම්පත්‍ය ආනිසංස කරගෙන තියෙන දෙයක්වත් නෙවෙයි. ඥාන දර්ශනය ආනිසංස කරගෙන තියෙන දෙයක්වත් නෙවෙයි. මේ නිවන් මාර්ගයේ ආශවක්ෂයේ පිණිස තියෙන දෙයක්. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගය කුමක් පිණිස උපකාර වෙන එකක්ද? ආශවක්ෂය. මේ සංසාරයට බැඳිලා සංසාරේ දුක හදන අර ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දෝමන සුපායාස කියන දුක් ටික හදන ආශ්‍රවයන්ගෙන් පරිපූර්ණ විදිහට නිදහස් වෙන්න තියෙන එක. එහෙනම් අපේ ජීවිතයේ අරමුණ වෙන්න ඕන, අපේ ජීවිතයේ අදහස වෙන්න ඕනේ මොකද්ද? මේ ශාසනය කවදා හරි දවසක වහවහ හැකීක්මනින්ම මොකක් කරගන්නද? ආශ්‍රවයන් ෂේ කරලා දාන්න. මේ අඬන වැළපෙන ශෝක කරන ලෝකේ අඬන්නේ වැළපෙන්නේ ශෝක කරන්නේ එකම දෙයක් නිසා. මොකක් නිසාද? ආශ්‍රව තියෙන නිසා. තේරුණාද? හැබැයි ආශ්‍රවක්ෂය කරන්න යන මාර්ගය තමයි මේ ආමිෂයේ සීලේ සමාධිය යථාභූත ඥාන ඔය ටික තියෙන්න ඕන. ඔය ටික එක ටිකක් බැඳිලා තියෙන්නේ. ඔය එකක්වත් නැතුව මේ ගමන යන්නත් එහෙනම් ඉතින් වැඩ සීලෙන් විතරක් මේ නතර වෙන සීල අතහැරියොත් මොකද වෙන්නේ? ආමිෂේ නැත්තම් සීලයට එන්න බෑ. සීලේ නැත්තම් සමාධියට එන්න බෑ. සමාධිය නැත්තම් ඥාන දර්ශනයට එන්න, ඥාන දර්ශනය නැත්තම් ආශ්‍රවක්ෂය වෙන්නේ නැහැ. හැබැයි මේ එක එකක් බැඳලා තිබ්බට එකකින් විතරක් නතර වෙලා හරියන්නේ. ඒ නිසා මතක තියාගන්න අර මම මුලින් කිව්වේ එකයි ශාසනය කියන්නේ බදාම වගේ සම්මිශ්‍රණයක් එකතුවක්. නිසා මේ ශාසනයේ සීලේ සමාධිය ප්‍රඥාව ආමිෂේ මේ සියල්ල එකතු කරගෙන අපිට යන්න තියෙන තැන තමයි මොකද්ද? ආශවක්ෂය කිරීම. ආන්ගේ ආශවක්ෂය කිරීම සඳහා මේ උතුම් ධර්ම ශ්‍රවණය මේ කුසලය අපි හැම දිනාටම ඒකාන්ත වශයෙන්ම පාරමිතාවක්ම වේවා. සාධු සාධු සාධු. රැස් කරගත් සිළු කුසලානිසංස ධර්මයන් ප්‍රථම කොටම දෙවියන් ඇතුළු සිළු සත්‍යයන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. නිවනට පාරමිතාවක්ම වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු නං පරන්ති. ඉමස්මින් විහාරේ අදිවට්ඨාච දේවතා අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං රක්ඛන්තු ජින ශාසනං. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සසර වසනාතුරු නිවන් දකිනාතුරු සත්පුරුෂයන්ගේ කලණ මිතුරන්ගේ ඇසුර ලැබේවා ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සාදු සාදු සාදු. රැස් කරගත්තා කුසලානිසංස ධර්මයන් පින්වත් ආයුෂ්මතුන් වහන්සේලා හැම දිනාටමත් ඒ වගේම ලුකුමෑණියන් වහන්සේ උපස්ථාන කරන රසංගය නුවන් පුතුණුවන් ගුණධර්ම දියුණු කරන විදුර පුතුණුවන් ප්‍රධාන ආයතන වාසී සියලු දෙනාටමත් මීඩ කඩන් පූජා කරපු පින්වත් හැම දෙනාටමත් මේ ගොඩනැගිලි සකසන්නට යෙදුන දානමාන ආදීන් සිව්පසින් අපිට උපස්ථාන කරන සියලු දෙනාමත් ගම් වාසී නගර වාසී රට වාසී ලෝක වාසී හැම දෙනාමත් මේ පින් අනුමෝදන් වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කායික මානසික සනසිල්ල සැලසේවා. හැම දිනාටම උතුම් සීලය සමාධිය ප්‍රඥාව දියුණු කරගන්නට මේ පින් උපකාර වේවා. උතුම් නිවනට පාරමිතාවක්ම වේවා. සාධු සාධු සාධු.